යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනගී නිර්මල නාමයෙන් මම සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය පතනවා. ඊටමත්ම ප්‍රීතිමත් අවස්ථාවක් නැවත වාරයක් දෙවියන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේගේ තෝරාගත් අවසනක සමග බෙදා ගැනීමට හැකියවීම ගැන සහෝදර සහෝදරනි අපි ඉන්නේ ඊටමත්ම බැරාරුම් කාල පරිච්ඡේදයක ලෝකයේම ඊටමත්ම ප්‍රබල අභියෝගවලට මුහුණ දීලා තියෙන අවස්ථාවක මේ අවස්ථාවේ තමයි දෙවියන් වහන්සේගේ ඒ වචනේ ඒ සියලු ප්‍රකාශ කරපු හැම දෙයක්ම අනාගත වතුරුන් පවා යේසුස් වහන්සේ පවා ප්‍රකාශ කරපු හැම දෙයක්ම ඒ ආකාරයෙන්ම ඉටු වෙගෙන යන්නේ. විශේෂයෙන්ම මම මේ අවස්ථාව කරගන්නවා සිංහල භාෂාවෙන් අපේ මේ පණිවිඩය ප්‍රකාශ කරන විට මේ පළමු වතාවට මෙවැනි අවස්ථාවක් අපිට ලැබුණේ දෙවියන් වහන්සේගේ මේ පණිවිඩය ක්‍රිස්තියානි ජනතාවට සිංහල භාෂාවෙන් ගෙනීමට. අද විශේෂයෙන්ම නොයෙකුත් දෙනා මේ වගේ කටයුතු කරනවා. මම දැකලා තියෙනවා විශේෂයෙන්ම මේ වගේ සමාජ මාධ්‍ය තුලින් දෙවියන් වහන්සේගේ පණිවිඩය ප්‍රකාශ කරනවායි කියලා හුඟක් කට්ටිය කරනවා. මම පැහැදිලි කරන්න ඕන මූලිකව මම කිසිම ආගමික නිකායකටවත් ආගමික සංවිධානයකටත් පෙන්තකොස්ත සායිබෙන්ජලින් සංවිධානයකට සම්බන්ධ පුද්ගලයෙක් නෙමෙයි. විශේෂයෙන්ම මම කියන්න ඕන මම මේ කියනවා සාමාන්‍යයෙන් අද සාකච්ඡා කරනවා මේ born again කියන කල්ලිය නැත්තම් ක්ලික් එක නැත්තම් ගෲප් එක ඒකට මම කිසිම සම්බන්ධයක් නැහැ. මම ඒ වගේ ආත්මිකට සම්බන්ධකුත් නැහැ. මම ක්‍රිස්තියානි ධර්මය ප්‍රචාරණය කරන පුද්ගලයෙකුත් නෙමෙයි. මගේ වගකීම ඒක නෙමෙයි. මම ක්‍රිස්තියානි කියන්නේ ආගමකින් පැමිණෙන පුද්ගලයෙකුත් නෙමෙයි. මම මේ සේවය කරන්නේ මගේම කැමැත්තෙන්, මගේම මූල්‍ය කටයුතු වලින්. විශේෂයෙන්ම මම යම් කිසි සංවිධානයක නියෝජිතයෙක්වත් සංවිධානයක් ගොඩනගන පුද්ගලයෙකුත් නෙමෙයි. මම වෘත්තියෙන් බැංකුකරුවෙක්, ආයෝජකෙක්, සමාජ ව්‍යවසායකෙක්, ඒක වගේම ජාත්‍යන්තර නිපුණත්වය තියෙන ජාත්‍යන්තර දේශකයෙක්, විශේෂයෙන්ම මූල්‍ය ක්ෂේත්‍ර පිළිබඳ නිරන්තරයෙන්ම. ඒ වගේම මම ජාත්‍යන්තර වගේම ජාතික මට්ටමේ ලංකාවෙත් ආසියාවෙත් ඒ වගේම ලොකු ව්‍යාපාර කීපයක මූල්‍ය ව්‍යාපාර කීපයකම අධ්‍යක්ෂ මණ්ඩලවල කටයුතු කරනවා. දැනටත් ලංකාවෙත් ප්‍රධාන පෙළේ මූල්‍ය ව්‍යාපාර කීපයකම අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින සමහර ඒවායින් සභාපති හැටියට මම කටයුතු කරනවා. ඉතින් සහෝදර සහෝදරිනි මගේ මූල්‍ය අනුග්‍රහය ලැබෙන්නේ මගේම වියදමින්, මගේම ආදායමින්. මගේ වෘත්තීය මට්ටමින් උපයන ආදායමින් තමයි මම මේ මගේ ජීවන කටයුතු වලට ආර්ථික කටයුතු වල නියැලෙන්නේ. ඒ වගේම මේ සේවය කරන්නටත් මගේ යොදා කරන්නේ මගේ පෞද්ගලික නිර්මාණශීලීත්වයෙන් වෘත්තීය මට්ටමින් හොයාගන්නා වූ ආදායමින් තමයි. ඒ මම කිසිම සංවිධානයක බලපෑමකටත් ලක් වෙලා නැහැ. මම බෞද්ධ පරිසරයකින් බෞද්ධ පවුලක ඉපදිලා බෞද්ධ අවබෝධය ලබාගෙන 1975 දෙවියන් වහන්සේගේ මේ අනුග්‍රහය ලැබිලා, මේ ඉරිදරව ලැබිලා, මේ සත්‍ය අවබෝධ කරගෙන මේ ගමන් මාර්ගයේ පිවිසුන පුද්ගලයෙක්. මම කැමති නෑ මේ born again කියන පාඩේට. මොකද ඒක දෙවියන් වහන්සේ කියන්නේ මේ මූලික ස්ථාවරයක් පමණයි. දෙවියන් වහන්සේ ස්වාමීගේ මේ ලෝකේ ප්‍රකාශ වීමේ කටයුතු දෙකක් තියෙන එක තමයි මනුෂ්‍ය පාපයෙන් මුදවා ගැනීම සහ පාපිෂ්ඨභාවයෙන් මනුෂ්‍යව නිදහස් කිරීම. පාපිෂ්ඨභාවයෙන් නිදහස් කිරීම සහ පාපයෙන් මුදවා ගැනීම. ඒ නිසා මම කැමතියි මම පාපයෙන් මුදවාගත්තා පුද්ගලයෙක් කියලා කියන්නේ. පාපයෙන් දෙවියන් වහන්සේගේ පාපිෂ්ඨත්වයෙන් මුදවාගත්තා වූ ඒ මගේ ශක්තිය නෙමෙයි යේසුස් වහන්සේගේ ඒ අනගී ලේ පූජාව කරනකොටගෙන මට මූලික පාපේ මුදවා ගැනීමක් දෙවියන් වහන්සේගේ රාජධානී පමුකාරයෙක් වීමට අවස්ථාව ලැබිලා තියෙනවා.
නිසා මේ සේවය කරන්නේ අපි විශේෂයෙන්ම මේ සත්‍ය දෙවියන් වහන්සේගේ සත්‍ය මොකද කට්ටිය වාණිජ බලාපොරොත්තු වලින් විශේෂයෙන්ම අද හුඟක් කටයුතු කරනවා. ඒ නිසා හුඟක් ව්‍යුල් සහගත සිදුවීම් සිදු වෙනවා විශේෂයෙන්ම. වාණිජ මට්ටමින් මූල්‍ය පරමාර්ථ කරගෙන බොරු හාස්කම් බොරු සුවයීම් ඉදිරිපත් කරමින් මම සුවයීම් පිළිබඳ විශ්වාස කරනවා. මම හාස්කම් පිළිබඳ විශ්වාස කරනවා. දෙවියන් වහන්සේගේ බලය පිළිබඳ දෙවියන් වහන්සේගේ ආත්මය පිළිබඳ ප්‍රබල ලෙස විශ්වාස කරනවා. මම අත්දැකලා තියෙනවා දෙවියන් වහන්සේගේ සුවයීම මගේ ජීවිතය අත්දැකලා තියෙනවා. ඒ වගේම මමත් මගේ දෙවියන් වහන්සේගේ දීමනාව තුළින් මම ගක්කටිට යාඥා කළා. ඒ මුන්සුවීම ලැබලා තියෙනවා. නමුත් මම මේක මාර්ජ මට්ටමින් මේ වගේ දේවල් කරමින් මිනිස්සුන්ව මුලා කිරීමේ ක්‍රියාවලියක යෙදෙන්නෙත් නැහැ. පසුගිය අවුරුදු 45 තුළ ඉස්සරහටත් දැනටවත් දෙන්න බලාපොරොත්තුකුත් නැහැ. නමුත් මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ බලය කරන කොටගෙන අපිට හාස්කම් සිදු වෙන්න පුළුවන්. සුවයීම් සිදු වෙන්න පුළුවන්. නමුත් හාස්කම් විකිණීම දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි. යේසුස් වහන්සේ වුණත් ඔතුමා යම්කිසි හාස්කමක් කරා නම් යම්කිසි සුවයීමක් දුන්නා නම් ඔය මිනිසුන්ට කිව්වේ ගිහිල්ලා කාටවත් කියන්න එපා. ඔබ ගිහිල්ලා පූජකවරයාට ගිහිල්ලා කියන්න මට මේ මම සත්‍ය හිටියේ මට මේ නිදහස ලැබුණා කියලා. එච්චරයි. හුඟක් කට්ටිය යේසුස් වහන්සේ සුව කරපු කට්ටිය හුඟක් කට්ටිය කිව්වා ඔබ සුවයීම ලැබිලා තිනවා ගිහිල්ලා ආපහු පව් කරන්න එපා කියලා. ඒ වගේ තමයි යේසුස් වහන්සේ කිව්වේ. යේසුස් වහන්සේ ගිහිල්ලා මේ ඒක පබ්ලිසිටි ගානගෙන ඒකෙන් යාට මේක කරන්න කියලා. අන්තිමට යේසුස් වහන්සේ දහස් ගණන් සෙනග එතුමාගේ පිටිපස්සෙන් හිටියා. එතුමා හාස්කම් කරනකොට මිනිස්සු සුව කරනකොට මලවුන්ගෙන් නැගිටිනකොට හොරුන් ඇවිදන්න පුළුවන් වෙනකොට අන්තයන් ඩැස්පෙනීම ලබා දහස් ගණන් හිටියා. නමුත් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ වචනය යේසුස් වහන්සේ ප්‍රකාශ කරන්න පටන් ගත්තාම එක්කෙනෙක්වත් ඉන්නේ නැහැ. අන්තිමට ගෝල දොස් දෙනා විතරයි ඉතුරුනේ. හැමෝම අයින් වෙලා ගියා. මොකද යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ වාක්‍ය වචනය සත්‍ය ප්‍රකාශ කරන්න පටන් ගත්තාම හැමෝම ගියා අයින් වෙලා. 12 දෙනා විතරයි ඉතුරුනේ. ඒ වගේ තමයි සහෝදර සහෝදරනි හාස්කම් කරනවා නම් සුවයීම් කරනවා නම් දහස් ගණන් ඔබ වටේ රැස් වෙන්න පුළුවන්. නමුත් සත්‍ය ප්‍රකාශ කරනකොට ගොක් මිනිස්සු ඇත්තන. ඒ නිසා අපේ සේවය සත්‍ය ප්‍රකාශ කිරීමේ සේවයක්. ඒ නිසා මට මේකෙන් කිසිම ආර්ථික බලාපොරොත්තුවක්වත් ආර්ථික සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් සත්‍ය ප්‍රකාශ කළා දෙවියන් වහන්සේගේ සෙනගට සත්‍ය දැනගැනීමට අවස්ථාව ලැබුණොත් ඒක ලොකු ආශිර්වාදයක් වෙන බව මම දන්න නිසා. ඒ නිසා සහෝදර සහෝදරිනි මම මේ පාස්ටර්වරුන්ට මේ ප්‍රොෆෙට් වරුන්ට කියා ගන්න ඉවෙන්ජලිස්ට් වරුන්ට කියා ගන්න කණ්ඩායමට කල්ලියට අයත් නැහැ. මම කිසිම ආගමික නිකායකට ක්‍රිස්තියානි ආගමික නිකායකට සම්බන්ධයක් නැහැ. ඒ නිසා මගේ සේවය මිනිසුන්ව යම්කිසි ආගමකට බඳවා ගැනීමටවත් යම්කිසි ආගමකට යොමු කිරීමටවත් අදාළ නැහැ. නමුත් මගේ සම්පූර්ණ වගකීම මගේ මේ සේවය මිනිසුන්ට සත්‍ය අවබෝධ කරගෙන සත්‍ය ලබාගෙන සත්‍ය තුල ජීවත් වෙලා සත්‍ය තුල දෙවියන් වහන්සේගේ එළිදරව් ලබා ගැනීමට තියෙන අවස්ථාවක් ලබා දීමේ කටයුත්තක් තමයි නියැලලා සිටින්නේ. ඒ නිසා සහෝදර සහෝදරයන් දිගටම අපි දෙවියන් වහන්සේගේ වචනේ තියෙන සත්‍ය ප්‍රකාශ කරා කොහොමද මේ ලෝකේ පටන් ගැනීම සිදු වුනේ? උන්ට මිනිසුන්ට අවබෝධයක් නැහැ. විද්‍යාත්මකව මොකද බයිබලයේ කියන්නේ අති ප්‍රබල පුස්තකයක්. ඒක මේ ආගමික පොතක් නෙමෙයි. මේක ඇවිල්ලා ඉතාමත්ම විද්‍යාත්මක පොතක්. මොකද මේක විද්‍යාත්මක දේවල් හුඟක් දේවල් තියෙනවා. හුඟක් මිනිස්සු දන්නේ නැහැ. මේකේ තියෙන හුඟක් විද්‍යාත්මක කටයුතු තමයි අද සිදු වෙන්නේ. මේකේ වෛද්‍ය වෘත්තියට සම්බන්ධ දේවල් සඳහන් කරලා තියෙනවා. ඉතිහාසයට සම්බන්ධ වෙලා තියෙනවා. විද්‍යාවට සම්බන්ධ දේවල් තියෙනවා. එතකොට නක්ෂත්‍ර වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඇස්ට්‍රොලොජි වලට සම්බන්ධ ඒවා තියෙනවා. ඒතකොට මේ වගේ හැම ආර්ථිකත්වයට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ගණිතයට සම්බන්ධ වෙලා තියෙනවා. මේකේ විශේෂ පොතක් තියෙනවා ගණන් කතාව කියලා. වෙන කිසිම ආගමික පුස්තකවල නැහැ ඒ වගේ දේවල්. පොත් 76ක් තියෙනවා. ඒ නිසා ඒ 66ම දෙවියන් වහන්සේගේ අති ප්‍රබල විද්‍යාත්මක දේවල් මේ තුල තියෙනවා. මේ ලෝකේ පටන් ගත්ත විදිය, විශ්වය පටන් ගත්ත විදිය, විශ්වයේ ආරම්භය, විශ්වයේ තියෙන ප්‍රබලත්වය, සංකීර්ණත්වය, වගේම
ඒ හැම දෙයක්ම මේ බයිබලය ඇවිල්ලා ආගමික පොතක් නෙමෙයි, මේක විද්‍යාත්මක පොතක්, මේක ගණන් පිළිබඳ පොතක්, මේක ආර්ථික විද්‍යාව පිළිබඳ පොතක්, මේක ඇස්ට්‍රෝලොජි පිළිබඳ පොතක්, මේක මේ ශාස්ත්‍රය පිළිබඳ පොතක්, මේක හැම පැත්තෙන් බැලුවත් ඒ හැම දෙයක් මේ වගේම වෛද්‍ය විද්‍යාව පිළිබඳ පොතක්, ඒ හැම දෙයක්ම මේ පොතේ සඳහන් වෙනවා මේ බයිබලයේ. ඒ නිසා මේක අති උතුම්ම එළිදරව්වේ පොතක් කියලා කිව්වොත් එහෙම මම නිවැරදියි. එළිදරව් ජීවනදායක පොතක්. මේක ඇවිල්ලා නිකන් සුදු කොළවල කළුවෙන් ලියපු print කරපු පොතක් නෙමෙයි. මේක ඇවිල්ලා ජීවනදායක පුස්තකයක්. ඒ කියන්නේ මම බයිබලය කියන්නේ මේ බයිබලයට පමණක් නෙමෙයි. බයිබලය කියන්නේ මේක මේ හැම භාෂාවෙන් මේ ලෝකේ තියෙන හැම භාෂාවෙන්ම මේ බයිබලය ලියලා තියෙනවා. මේ ලෝකේ භාෂාවන් 300ක් තියෙනවා. හැම 300කින්ම මේ භාෂාව ලියලා තියෙනවා. මේ බයිබලය ලියලා තියෙනවා. දැන් මේ බයිබලය කියන්නේ මේ බයිබලයට පමණක් නෙමෙයි. මෙවැනි මේ වචනය සඳහන් වෙලා තියෙන හැම බයිබලය කියනවා මේ වචනයට. හැම භාෂාවෙන්ම තියෙනවා. මූලිකව මේ බලමු බයිබලය ලියලා තියෙන්නේ හීබ්‍රු භාෂාවෙන්. හීබ්‍රු භාෂාව තමයි අවුරුදු 5000කටත් අධික පරණම මූලිකම භාෂාව. මිනිස්යාගේ මූලිකම භාෂාව ඇවිල්ලා හීබ්‍රු භාෂාව. අරමික් කියන්නේ අරබික් නෙමෙයි, අරමික්. ඒ භාෂාවේ මූල බීජය වෙන හීබ්‍රු භාෂාවෙන් තමයි පරණ ගිවිසුම ලියලා තියෙන්නේ. අලුත් ගිවිසුම ග්‍රීක භාෂාවෙන්. එහෙනම් සහෝදර සහෝදරියනි, අද ලෝකයේ තියෙන හැම භාෂාවකටම මේක පරිවර්තනය වෙලා තියෙනවා. මේක ඇවිල්ලා එළිදරව්වේ ග්‍රන්ථය කියලා කිව්වොත් එහෙම නම ගන්නවා. මේ බයිබලයට අලුතෙන් මම කිව්වොත් එහෙම එළිදරව්වේ ග්‍රන්ථය. හැම දෙයක්ම ප්‍රකාශ කරනවා. පසුගිය ඉතිහාසය, වර්තමානයේ, අනාගතය පිළිබඳ දේවල් පෙන්නනවා. ඒ නිසා අපි සඳහන් කරා කොහොමද විශ්වය ආරම්භ වුණේ, කොහොමද මිනිස්යාගේ ආරම්භය මොකක්ද වුණේ, මේ පාපය කියන්නේ මොකක්ද, මිනිස්යයි වැරදි කරන්නේ, මිනිස්යයි වැරදි විදිහට පෙළඹෙන්නේ, මිනිස්යා තුළ දුෂ්ටත්වය තියෙන්නේ, මිනිස්යා තුළ ඒ වගේ නොයෙකුත් නපුරු ක්‍රියා සිදු වෙන්නේ මොකක්ද කියලා අපි ඊට ඉස්සෙල්ලා සඳහන් කරා. ඒකේ මූලිකත්වය මොකක්ද කියලා. සහෝදර සහෝදරනි, අපි සඳහන් කරා විශේෂයෙන්ම මේ ආදම්ට පෙර මැවිල්ල, විශ්වය කොහොමද බිහි වුණේ, විශ්වය ඇති වුණේ කොහොමද, බයිබලයේ ඒක සඳහන් වෙන සාධු මම සඳහන් කරා ඒක විශේෂයෙන්ම. ඒත් අපි ගිය සතියේ සඳහන් කරා විශේෂයෙන්ම කොහොමද නෝවාගේ කාලේ ඒ නෝවාගේ ඒ ජල ගැලීම ඇත්තටම සිදු වූ සිද්ධියක්. ඒකට විද්‍යාත්මක තොරතුරු පමණක් නෙමෙයි, ඉතිහාස තොරතුරු පමණක් නෙමෙයි, ඒකට හුඟක් එවිඩන්ස්, ඒ කියන්නේ ඒවට හොඳ සාක්ෂි තියෙනවා. ඒ සාක්ෂි තමයි මේ නෝවාගේ ඒ අතිවිශාල ද්‍රවන්ත නැව තාමත් ඒ පත්තුන පැතන තාම තියෙන, ඒක වට කරලා තියෙන්නේ. අර්රට් ටර්කි වල, තුර්කියේ අර්රට් කියන ප්‍රදේශයේ වට කරලා එතන තාම තියෙන නැවේ සලකුණු තියෙනවා. ඕන කෙනෙක්ට දකින්න පුළුවන් සැටලයිට් මාර්ගයෙන්. දැන් ඒක මේ වගේ තියෙනවා. සමාජ මාධ්‍යයේ Google එකේ ගියොත් මේක අර්රට් නෝවාගේ මාව කිව්වොත් මේක දකින්න පුළුවන් හොඳ ලස්සනට. ඒ නිසා හුඟක් සාක්ෂි තියෙනවා දෙවියන් වහන්සේගේ ඒ ක්‍රියා පිළිබඳ, නෝවාගේ කාලය පිළිබඳ, ඒම සිදු වුණේ මොකද වුණේ කියලා. අපි ඒ නෝවාගේ පුතු ගැන අපි සාකච්ඡා කරා. අපි අද සාකච්ඡා කරන්න යනවා විශේෂයෙන්ම දෙවියන් වහන්සේගේ සම්බන්ධයත් ආගමත් අතර තියෙන වෙනස මොකක්ද කියන එක. ආගමක් කියන ද මිනිසුන්ට ආගම් තියෙනවනේ. ආගමත් දෙවියන් වහන්සේත් අතර තියෙන සම්බන්ධය අතර වෙනස මොකක්ද? දෙවියන් වහන්සේත් ආගමත් අතර සම්බන්ධයක් තියෙනවද? එහෙම නැත්නම් ආගමත් දෙවියන් වහන්සේ බිහි කරපු දෙයක්ද? ආගම කවුද බිහි කරේ? එහෙම නැත්නම් දෙවියන් වහන්සේත් සමග සම්බන්ධයක් තියන්න ආගමක් කරාම යන්න ඕනද? අපිට ඍජුව දෙවියන් වහන්සේ හරහා සම්බන්ධයක් ඇති කරගත හැකිද කියන එක අපි පොඩ්ඩක් අද සාකච්ඡා කරනවා විශේෂයෙන්. ඒ නිසා අපි පොඩ්ඩක් බලමු ඉතිහාසයේදී අපි මේ උප්පත්ති පොතේ 10 වෙනි පරිච්ඡේදයේ අපි කියනවා වචන කීපයක්ම උප්පත්ති පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 6 වගන්ති සිට 10 වගන්ති. හාම්ගේ පුත්‍රයෝ නම් කුෂ්, මිශ්‍රයින්, පොට් සහ කාන්නන්. කුෂ්ගේ පුත්‍රයෝ නම් සබා, හවිලා, සබිතා, රාමා and සබ්තෙකාය.
රාමාගේ පුත්‍රයෝ නම් ශිබා සහ දෙදොන්. කුෂ්ඨදාව නිම්රොද්ද උපන්නේය. ඔහු පොළවේ බලවන්තයෙක් වන්න පටන් ගත්තේය. ඔහු ස්වාමීන් වහන්සේ ඉදිරියේ බලවන්ත දඩයක්කාරයෙක් විය. එබැවින් ස්වාමීන් වහන්සේ ඉදිරියේ බලවන්ත දඩයක්කාරයෙකු නිම්රොද්ද වාගේ කීමක් විය. ඔහු රාජ්‍ය පටන් ගැනීම නම් ශීනායි දේශයේ පිහිටි බාබෙල් පෙරෙක්ද දෙදේ කලිඩේ. ඔහු දේශයේ අශුල්ට පිහිටව ගොස් ශීනායි දේශයේ බලවන්ත පුද්ගලයෙක් බවට පත් වුණා. එතකොට අපි බලනවා මෙතන සඳහන් වෙනවා අපි ආපහු පොඩ්ඩක් කියමු. 11 වෙනි පරිච්ඡේදයේ අපේ පොඩ්ඩක් ඉන්න. අපි කියමු ඉස්සර මේක පැහැදිලි කරලා ඊට පස්සේ 11 වෙනි පරිච්ඡේදයට. මෙතන සඳහන් වෙනවා පුද්ගලයෙක් ගැන නිම්රොඩ් කියනවා. අපි දැක්කා නොවා කියනවා පුද්ගලයාට නොවාට පුත්තු තුන්දෙනෙක් හිටියා. ඒ පුත්තන්ගේ දෙවෙනි පුතා තමයි හැම් කියන පුද්ගලයා. අපි ගිස්මානේ සතහන් කරා මොකක්ද හැම්ගේ පාපය? මොකක්ද නොවාගේ පවුල තුල සිදු වුනේ? නොවාගේ පවුල තුල සිදු වෙන වියෝල් පාපය නිසා නොවාට නොවාගේ ඒ දෙවියන් වහන්සේ දුන්නා වූ සැලැස්ම ඉටු කරන්න නොවාට නොහැකි වීම ගැන පිළිබඳ අපි සාකච්ඡා කරා. ඒ නිසා නොවාගේ පුත්‍රයෙක් වුණ දෙවෙනි පුත්‍රයා හැම්ගේ අතින් ලොකුක් පාප කටයුතු සිදු වුණා. අපි ඒක සාකච්ඡා කරන්න යන්නේ අද. නමුත් අපි සාකච්ඡා කරන්න යන්නේ මේ නොවාගේ මුණුපුරේ පිළිබඳ සාකච්ඡා කරන්න. මේ පුද්ගලයාගේ නම තමයි අපි සාකච්ඡා කරා නිම්රොඩ්. නිම්රොඩ් කියනා වූ මේ නොවාගේ මුණුබුරා කුෂ් කියනා වූ පුද්ගලයාට දාව වන්නා වූ නිම්රොඩ්. මේ නිම්රොඩ් කියනා පුද්ගලයා තාමත්ම බල සම්පන්න පුද්ගලයෙක් වුණා. කියන්නේ ආත්ම ශක්තිමත් වගේම ඔහුට ඔහු බල සම්පන්න පුද්ගලයෙක් බවටපත් වුණා ඔහුගේ ක්‍රියාවලිය. මොකද අපි දැක්ක විශේෂයෙන්ම නොවාගේ මම කිව්ව නොවාගේ පවුලේ නොවාගේ සහ නොවාගේ පුතුන්ගේ භාර්යාවන් උනේ කායින්ගේ පරම්පරාවේ ස්ත්‍රියන් තමයි ඔවුන් සරණ පවාගත්තේ. ඒ නිසා ඔවුන් හිතන විදිය වැරදි. හිතන විදිය ලෞකික විදියට තමයි හිතන. ඔවුන් කිසිම ධර්මිෂ්ඨ විදියට හිතන කට්ටිය නෙමෙයි. ඔවුන් ලෞකික විදියට හිතලා ලෞකික දේවල් කරන ලෞකික බලාපොරොත්තුවකින් මානසික බලාපොරොත්තුවකින් හිටපු කට්ටිය තමයි නොවා සහ නොවාගේ පුතු විවාහ කරගත්තේ. එතකොට ඔවුන්ට දාව උපදින ළමයි තමයි මේ විශේෂයෙන්ම හැම් කියනා නොවාගේ දෙවෙනි පුතා හුඟක් පාපිෂ්ඨ ගත වලට කටයුතු කරා. ඔහුගේ මනස සම්පූර්ණයෙන්ම වියවුල් වූ මනසකින් කටයුතු කරේ. ඒ නිසා අපි ගිය සතියේ එක සරත් සඳහන් කරා. ඒක බලන්න පුළුවන්. දැන් අපේ පණිවිඩය දැන් තියෙනවා මෙසේජ් එක මේකේ මේ YouTube එකේ ඔබට ගිහින් ඒක බලන්න පුළුවන්. අහන්න පුළුවන්. දැන් අපි සාකච්ඡා කරන්න යනවා මේ නිම්රොඩ් කියනා පුද්ගලයා පිළිබඳව. මේ නිම්රොඩ් කියනා පුද්ගලයා අති දැවැන්ත පුද්ගලයෙක් බවට පත් වුණා. ඔහුගේ හිතන විදියයි කරන විදියයි ඔහුගේ ශක්තියයි. ඔහු තාමත්ම ප්‍රබල දඩයක්කාරයෙක්. ඔහුට හැකියාවක් තිබ්බා ශාරීරිකව විතරක් නෙමෙයි මානසිකව හැම අංශයෙන්ම ඔහුට තාමත්ම අති ප්‍රබල විදියට හිතන්නත් කරන්නත් හැකියාවක් තිබ්බා. දඩයක්කාරයෙක් කියන්නේ යම්කිසි එල්ලයකට වැඩ කරන පුද්ගලයෙක්. ඊටමත් ප්‍රබල පුද්ගලයෙක්. නිම්රොඩ් කියන්නේ හැම් කියනා වූ නොවාගේ පුතාගේ දෙවෙනි පුතාගේ මුණුබුරෙක්. එමනම් ඔහු ජීවත් වුණේ ශීනා කියනා වූ ප්‍රදේශයේ. ශීනා කියන්නේ. ඔහු ඊට කටයුතු කීපයක් කරන්න පටන් ගත්තා. අපි බලමු 11 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පරිච්ඡේදයේ එකේ ඉඳන්
මුළු පොළොවේ එකම භාෂාවක්ද එකම කතා ක්‍රමයක්ද විය. එකම භාෂාවක්ද එකම කතා ක්‍රමයක්ද විය. තවද ඔහු නැගෙනහිර දිසාවට ගමන් කරන අතරතුර චීනායි නම් දේශයේ සමභූමියක් සම්භව වී එහි වාසය කළෝය. ඔහු එකිනෙකාට කතා කොට වරෙල්ලා අපි ගඩොල් සදා හොඳ පුලුස්සමියයි කීවෝය. ගඩොල් වෙනුවට දෙවොල් බෙදාමද ඒ වෙනුවට බදාම වෙනුවට කීල්ද ඔවුන්ට තිබුණේ. ඔහු වරෙල්ලා අපි මුළු ලෝතලයේම අපේ විසිර නොවන පිණිස නුවරක් ආස දක්වා මුදුරක් ඇති කොටුවක්ද ගොඩනගා අපි නාමයක් සදා ගනිමු කීවෝය. එවිට මනුෂ්‍ය පුත්‍රයෝ ගොඩනගන ලද නුවර කොටුව බලන පිණිස ස්වාමීන් වහන්සේ බැස ස්වාමීන් වහන්සේ බලව ඔහු එක සෙනගක් විය. ඔවුන් සියල්ල ඇත්තේ එක භාෂාවක් විය. ඔවුන් කරන්න පටන් ගත්තේ මේ දේ. ඔවුන් ඉදිකරන්නට අදහස් කරන කිසිවක් ඔවුන්ට නොකරන්න වේ. තව වැකිනා කතා නොකරන ලෙස ඔවුන්ගේ භාෂාව අපි අවුල් කරමු. ස්වාමීන් වහන්සේ මෙසේ ස්වාමීන් වහන්සේ බුදු පොතලේ විශ්වසුරු ඔහු නුවර ගොඩනැගීම අත්හැරියේ. ඒ ස්වාමීන් වහන්සේ පොළොව භාෂාව අවුල් කළ බැවින් බාබෙල් නම් එතනින් ස්වාමීන් වහන්සේ මුළු ලෝතලයේම ඔවුන් විසිරුවේ. අපි දැක්කා දැන් මෙතනදී සඳහන් වෙනවා මෙතන ප්‍රබලම නායකයා වුණේ නිම්රොඩ්. නිම්රොඩ් තමයි ප්‍රබලම නායකයා මේ අලුත් ලෝකයේ. අලුත් ලෝකය කියන්නේ නොවාගේ දල ගැල්මෙන් පස්සේ නොවාගේ පුත්රුන් විසින් නිර්මාණය කරන ලෝකයේ පුතු තුන් දෙනෙක් හිටියා. තුන් දෙනාගෙන් දෙවනියා තමයි හැම් තමයි ගක්ම ප්‍රබල විදියට ඔහුගේ කටයුතු කරේ වැරදි විදිහට. නපුරෙන් අනිත් දෙන්න හරි ආකාරයෙන් යම්කිසි ධර්මිෂ්ඨත්වයක් තිබ්බා. නමුත් ලෝකයේම පාලනය වුණේ ඊටාත්ම අධර්මිෂ්ඨ කටයුතු වලින් නොවයි කාලෙට පස්සෙත්. මොකද දාට ඒගොල්ලන්ට හරි විදිහට හිතන ක්‍රමවේදයක් තිබෙන්නේ නැති නිසා. එතකොට මෙතනදී අපි දකිනවා මුළු ලෝකයේම එකම භාෂාවක් සහ එකම කතාවක්. එකම භාෂාවක් කියන්නේ එකම කතාවක් කියන්නේ කටයුතු දෙකක්. භාෂාව එකම වුණත් කතාව දෙකක් වෙන්න පුළුවන්. මම මේක පැහැදිලි කරොත් එහෙම. භාෂාව එක වෙන්න පුළුවන්. එකම භාෂාව වෙන්න පුළුවන්. නමුත් කතාව දෙකක් වෙන්න පුළුවන්. මොකද මම එහෙම කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම මේ කතා කරන සිංහල භාෂාවේ කතා කරන විලාස ගක් තියෙනවා. අපි ගත්තොත් එහෙම ගොවි මහතුන් දෙන්නෙක් හම්බ වුණොත් කතා කරන භාෂාව වෙනස්. ඔව් ගොවි ලැන්ග්වේජ් එකෙන් කතා කරන්නේ. ගොවියන් අතර ප්‍රචලිත ගොවි භාෂාවේ ගොවියන්ට අනුභව වෙන්නේ. එතකොට මේ ඉංජිනේරු මහතුරු දෙන්නෙක් හම්බුනොත් එහෙම ඒගොල්ලෝ කතා කරන්නේ ඉංජිනේරු භාෂාවෙන්. ඒ කියන්නේ ඉංජිනේරු කතාවෙන්. සිංහල කතා කරනවා ඉංජිනේරු කතාවෙන්. එතකොට වෛද්‍ය වෘත්තියට සම්බන්ධ වූ මහතුරු දෙන්නෙක් වෛද්‍යවරුන් දෙන්නෙක් කතා වුණොත් ඔවුන් කතා කරන්නේ සිංහල භාෂාවෙන් සිංහල භාෂාව කතා කරන වෛද්‍ය කතාවෙන්. එතකොට බැංකුව කළමනාකරු කතා කරන ඒ වගේම සිංහල භාෂාවේ භාෂාව එකයි කතාව දෙකයි. එතකොට දැන් අපි මෙතන ප්‍රශ්නයක් ඇති වෙන්නේ කොහොමද? මෙතන ප්‍රශ්නයක් ඇති වෙනවා වෛද්‍යවරයෙක් ගොවියෙක් සමග කතා කරනකොට ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද කතාව අරයාගේ කතා කරන භාෂාව සිංහල වුණාට කතා විලාස වෙනස්. ඒ නිසා එකිනෙකාට අවබෝධ කර ගැනීමේ හැකියාවක් අද දකින්න උගක් කට්ටිය. අපි ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරත් මනස භාෂාවෙන් කතා කරත් සිංහල භාෂාවෙන් කතා කරත් ඒ හැම භාෂාවෙන් කතා කරත් ඒ එක එක්කෙනාගේ කතා විදිය වෙනස් වෙනවා. ඉතින් අවබෝධ කරගැනීමේ ශක්තියත් වෙනස් වෙනවා එකම භාෂාවෙන්. ගොවි මහතෙකුයි වෛද්‍යවරයෙකු අතර කතාව කිරීමේදී උන්ගේ කිනා නොයෙකුත් අවබෝධ කර ගැනීම අපහසු වෙනවා. වෛද්‍යවරයෙක් කියන දේ ගොවියට තේරෙන්නේ නැහැ. ගොවියා කියන දේ ඉංජිනේරු මහත්තයාට තේරෙන්නේ නැහැ. ඉංජිනේරු මහත්තයාට තියෙන දේ මේ කලාකාරට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ පරස්පර විරෝධී අවස්ථාවක්. නමුත් මේ අවස්ථාවේදී බයිබලයේ කියනවා පැහැදිලිවම කියනවා පොතේ
පැහැදිලිවම කියනවා. මුළු පොළොවේම එකම භාෂාවක්ද එකම කතා ක්‍රමයද? එකම භාෂාවද එකම කතා ක්‍රමයක්ද විය? එකම භාෂාවද එකම කතා ක්‍රමයක්ද විය? එකම භාෂාවක් එකම කතා. ඒ නිසා එදා ඉංජිනේරුවෙක් කියන දේ ගොවියට තේරෙනවා. ගොවියා කියන දේ දොස්තරට තේරෙනවා. වෛද්‍යවරයාට තේරෙනවා. වෛද්‍යවරයා කියන දේ කලාකාරයට තේරෙනවා. එකම භාෂාවක් එකම කතා ක්‍රමයක්. අද එහෙම නැහැ. අද එක පන්තිය අනුව ජනතා ඒ කියන්නේ මේ භූගෝලීය දකුණ ගත්තොත් එහෙම දකුණු මිනිස්සු කතා කරන භාෂාව වෙනස්. සිංහල භාෂාව වෙනස් විදිහට කතා කරනවා. ඒක තවත් පැත්තට ගත්තොත් සිංහල භාෂාව වෙනස් විදිහට කතා කරනවා. මෙතන භාෂාවත් එක්කත් කතා ක්‍රමයක් එක. එහෙමනම් සහෝදර සහෝදරිනි මෙතනදී මේ භාෂාව පිළිබඳ ඒකත්වයක් තිබ්බා. ඒ භාෂාව පිළිබඳ ඒකත්වය තිබ්බ නිසා මෙතන මේගොල්ලොන්ට අවශ්‍ය වුණා යම්කිසි ලොකු සංවිධානයක් ගොඩනගන්න. ඒකත්වයෙන් මේගොල්ලෝ කිව්වා අපි දැන් මෙතන එකමුතු වෙලා ඉඳලා අපි එකම භාෂාවක් තියෙන එකම ලැන්ග්වේජ් එකක් තියෙන්නේ. අපිට කළ නොහැකි දෙයක් නැහැ. එතනදී තමයි විශේෂයෙන්ම මේ ප්‍රදේශය ගත්තොත් එහෙම මේක නායකත්වය ගත්තේ නිම්රෝඩ් කියන නව පුද්ගලයා. මේ නිම්රෝඩ් කියන පුද්ගලයාට අවශ්‍යතාවයක් තිබ්බා යම්කිසි ලොකු අහසටම ගමන් කර හැකි ලොකු ගොඩනැගිල්ලක් නිර්මාණය කරන්න. ඒ නිර්මාණය කිරීමේදී ඔහුට අවශ්‍ය වුණා අපි සියලු දෙනාම එකම කණ්ඩායමක් ඒකත්වයෙන් ස්ථියුති අපිට යම්කිසි ඉහළට යන්න අපිට නමක් නිර්මාණය කරන්න ඕන. පිටම ප්‍රචලිත නමක් නිර්මාණය කරන්න. ඒ නිසා මෙතනදී තමයි සම්පූර්ණත්වය ඇති වුණේ මූලිකත්වයෙන් ප්‍රබලව යම් සංවිධානයක් ගොඩනැගීමට. ඒ සංවිධානය ගොඩනැගීමට මූලිකත්වය ගත්තේ නිම්රෝඩ් කියනවා මේ නොවාගේ මුණුපුරා හම්ගේ පුතා එනත්. ඒතර මේ ප්‍රදේශයේ සංවිධානය කරපු මේ කටයුත්ත කිරීමේදී නිම්රෝඩ් කියන පුද්ගලයා තමයි නායකත්වය ගත්තේ. නමුත් මේකදී උන් බැලුවේ උන්ට දෙවියන් වහන්සේ පිළිබඳ කිසිම එළිදරව්වක් තිබ්බේ නැහැ. දෙවියන් වහන්සේ කවුද කියනවා පුද්ගලයා දෙවියන් වහන්සේ පිළිබඳ කිසිම එළිදරව්වක් තිබ්බේ නැහැ. ඔවුන්ට අවශ්‍යයි යම්කිසි ප්‍රබල දෙයක් මෙයා කළා ඒ දේ තමාටම নমස්කාර කිරීම. යම්කිසි දකින්න දෙයකට ඒ දකින්න පුද්ගලයාට নমස්කාර. ඒ වගේම එතනදී අවශ්‍ය වුණා නිම්රෝඩ් ඉතාමත්ම ප්‍රබල පුද්ගලයෙක් බවට පත් වුණා. ඒ නිසා ඔහුට අවශ්‍ය වුණා මිනිස්සු ඔහු කෙරෙහි රඳා පැවැත්ම. ඔහු වෙත নমස්කාරය දීමට. ඔහු වෙත নমස්කාරය ලබා ගැනීමට ඔහුට යම්කිසි ආසාවක් කැමැත්තක් තිබ්බා. ඒ නිසා ඔහු යම්කිසි ප්‍රබල ක්‍රියාවලියකට මුළු ජනතාවම යොමු කරන්න පටන් ගත්තා. ඔහුගේ ඒ බලාපොරොත්තු වුණේ ඔහුගේ නාමයෙන් යම්කිසි ඉහළටම යන කටයුත්තකට. අදත් තියෙන මිනිස්සු යම්කිසි බිල්ඩිමක් ගැහුවොත් ඒ බිල්ඩිමේ උද්දාන තමාගේ නම. ටවර් එකක් ගැහුවොත් ඒකේ නම. ඉතින් ඒ වගේ අදත් තියෙනවනේ මිනිස්සුන්ට යම්කිසි දෙයක් නිර්මාණය කරොත් ඒක තමාගේ නමනේ ගහන්නේ. කාර් එකක් හරි මොකක් හරි භාණ්ඩයක් හරි බිල්ඩිමක් හරි ඒක එහෙම තමයි අදත් තියෙන්නේ. එදා ඊට වඩා ප්‍රබල ලෙස අවශ්‍ය වුණ මේ සංවිධානය ගොඩනගන්න මේ නිම්රෝඩ් කියන පුද්ගලයා ඒ නිසා ඔහු බලාපොරොත්තු වුණා මේ නිර්මාණය කරන දේ සංවිධානය තුලින් තමාගේ බලය ප්‍රකාශ වෙන කටයුත්තකට නිර්මාණය කරනවා. එහෙම සහෝදර සහෝදරනි අපේ ඉතිහාසයෙන් සඳහන් වෙනවා දෙවියන් වහන්සේ ඇවිල්ලා මේ මිනිසුන්ගේ මේ කටයුත්ත වියවුල් කරා. එක භාෂාවක් සිටියේ නෝසවුන් ගද්දේවල් කරන්න යනවා. ඒක භාෂාවන් වියවුල් කරලා දැන් මේ අවස්ථාවේදී. එතනදී තමයි සහෝදර සහෝදරනි අපිට දකින්න විශේෂයෙන්ම
මේ ලෝකයේ සංවිධානාත්මක ආගමක් බිහි වුණ පළමු අවස්ථාව තමයි මේ අවස්ථාව. මොකද බිහි වුණ ආගම? නිම්රෝඩ් කියනවා මේ පුද්ගලයා ලෝකෙට බිහි කරා හිරු නමස්කාරය සහ සඳ නමස්කාරය. මේ ලෑන්ඩ් ඔෆ් චීනා කියන ප්‍රදේශය තමයි අද දක්වා මේ මෙසොපොටේමියාව. එහෙම නැත්නම් අද ගත්තොත් එහෙම මේ මෙසොපොටේමියා ප්‍රදේශයට ආයි තියෙනවා ඉරානය, ඉරාකය, තුර්කිය ඒ ප්‍රදේශ මැද පෙරදිග ඒ වගේ රටවල් ඔක්කොම. මැද පෙරදිග වල ගොඩක් විශේෂයෙන්ම ඉරානය, ඉරාකය, තුර්කිය. ඒ ප්‍රදේශය තමයි අයිති වෙන්නේ මෙසොපොටේමියාව. මෙසොපොටේමියාව කියන ප්‍රදේශය තමයි ඊටමත් මේ මෙසොපොටේමියා කියන්නේ ගංගාව ප්‍රබල ගංගාවක් දෙයක් මැද තියෙන හොඳ ශාස්ත්‍රීය භූමියක්. ඒ ගංගාවන් දෙක තමයි යුප්‍රිටිස් and ටයිග්‍රිස් කියනවා. ගංගා දෙක මැද තියෙන ලෑන්ඩ් එක. ඒ දාමත් ශාස්ත්‍රීය භූමියක්. දාමත් විශාල ගංගාව දෙකක්. ඒ ප්‍රදේශය හැදක්ම 10ක් විතර දුරයි, හැදක්ම 300ක් විතර පළලයි. මේ ප්‍රදේශයට තමයි මුළු ලෝකයේම එදා පතිත වුණේ. මුළු ලෝකයේම ජීවත් වුණේ, මුළු ලෝකේ ජනතාවම එදා ජීවත් වුණේ මේ ප්‍රදේශය තුල. මුළු ලෝක ජනතාවම. ලෝක ජනතාව ස්ප්‍රෙඩ් ව්‍යාප්ත වෙලා තිබුණේ මෙන්න මේ මෙසොපොටේමියාව කියනවා මෙන්න මේ ප්‍රදේශය තුල. යුප්‍රිට් ටයිග්‍රිස් කියනවා මේ ගංගා දෙක, නදී දෙක අතරතුර තියනවා මෙසොපොටේමියාව දැනට තියනවා මේ ඉරානය, ඉරාකය, තුර්කිය කියන පර්ෂියාව කියලා කියනවා. ඒ බැබිලෝනියාව ඒ තමයි එදා තිබ්බව ලෝකය. ජනතාව, ලෝක ජනතාව වෙසුනේ. ඉතින් ඒ ජනතාවගේ නායකයා වුණේ නිම්රෝඩ්. නිම්රෝඩ් කියනවා පුද්ගලයා පළමුව නිර්මාණය කරා පළමු ආත්මික එනම් ආගම. ඒ ආගම සම්පූර්ණයෙන්ම සම්බන්ධ වෙලා සිටියේ හිරු සහ සඳ නමස්කාරයට. මොකද වුන් හැමතිස්සෙම ආගදෙල් බැලුවොත් දකින්නේ ප්‍රබලම දේ තමයි ඉරයි සඳයි. ඉරයි සඳයි. මේගොල්ලෝ හිතුවා මේ දෙවියන් වහන්සේ කියන්නේ මේ ඉර සහ සඳ කියලා. දෙවියන් වහන්සේ පියා, සඳ මව. ඒ වගේ තමයි උන් අවබෝධ කරගත්තේ. ඉර කියන්නේ පියා, සඳ කියන්නේ මව. ඒ වගේ උන්ට අවශ්‍ය වෙන යම්කිසි දැකිය හැකි දෙයක් නමස්කාර කරන්න. එතකොට ඒ පියාගේ, ඒ හිරු පියාගේ මේ ලෝකයේ ඒජන්ට්, ලෝකයේ ඒ ඉරේ ලෝකයේ ඒජන්ට් හැටියට තමයි මේ නිම්රෝඩ් පුද්ගලයා එවැනි ටවර් එකක් මේවා කරලා ඒ සංවිධානය ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ඉර කියනවා මේ අති ප්‍රබල දැවන්ත දේ ඒගොල්ලෝ දකින්නකොට ඒගොල්ලන්ට උගක් දැකලා ඒක නමස්කාර කරන්න අවශ්‍ය වුණා. නමුත් ඉර දිහා බලන්න බෑ. ඉර දිහා බලලා නමස්කාර කරන්න බෑ. ඒ වුණාට අවශ්‍යයි ඉර රෙප්‍රසන්ට් කරන්න. ඉර වෙනුවෙන් ලෝකෙ පෙනී සිටින පුද්ගලයෙක් අවශ්‍යයි. ඉර වෙනුවෙන්, සඳ වෙනුවෙන් ලෝකෙ පෙනී සිටින පුද්ගලයෙක් අවශ්‍යයි. අන්න ඒ පුද්ගලයා බවට ඉදිරිපත් වුණේ කවුද? තමයි මේ නිම්රෝඩ්. ඒ නිසා නිම්රෝඩ්ට නමස්කාර කරනවා කියන්නේ ඉරට නමස්කාර කරනවා. නිම්රෝඩ්ගේ මෑණියන් කියනවා සෙමිරාමිස් නමස්කාර කරන්න කියන සඳ නමස්කාර කරනවා. ඒක සහෝදර සහෝදරිනේ අද ගත්තොත් එහෙම ලෝකයේ තියෙන හැම මූලික ආගමක් ගත්තොත් එහෙම අද ලෝකයේ තියෙන ආගම් කීපයක්ම තියෙනවානේ. ප්‍රබලම ආගම තමයි රෝමානු කතෝලික ක්‍රිස්තියානු ආගම. එimman රෝමානු කතෝලික ආගම, රෝමානු කතෝලික කියන්නේ ආගමක්. ඒක ක්‍රිස්තියානි ආගම. රෝමානු කතෝලික ඊට අමතරව තියෙනවා ඇන්ග්ලිකන් ආගම, ඇන්ග්ලිකානු ආගම, මෙතොඩිස්ට්, බැප්ටිස්ට්, පෙන්තෙකොස්ට්, ඉවැන්ජලිකයි වගේ ඒ හැම දෙයක්ටම නිකායක් තියෙනවා. ඒ නිකායේ නායකයෙක් සිටිනවා. දැන් රෝමානු කතෝලික ආගම ගත්තොත් ඒකේ නායකයා තමයි පාප්තුමා. එතකොට ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි සභාවේ නායකයා තමයි බිෂප් ඔෆ් කැන්ටර්බරි. ඒ වගේම මේ හැම නිකායකටම නායකයෙක් ඉන්නවා. ඒ වගේම පෙන්තකොස්ත සංවිධානයක් තියෙනවා. ඒවටත් නායකයෙක් සිටිනවා. ඒ හැම දෙයක්ම සංවිධානගත වූ ආගම්. සංවිධානගත වූ ආගම්. ඒ වගේම තමයි අනිකුත් ආගම්. අපි ගත්තොත් ඊළඟට කතෝලික සභාවට වඩා බිලියන 1.5
දැන් ලෝකේ ජනතාව බිලියන 7ක් සිටිනවා. ඒ බිලියන 7කින් මම හිතන්නේ මේ ආගමික ක්‍රිස්තියානි ආගම නිකායට අත් වෙනවා බිලියන 1.5ක් විතර. ඊට අමතරව ඉස්ලාම් ආගම. ඉස්ලාම් ආගමටත් මම හිතන්නේ බිලියන 1.2ක් 3ක් විතර සෙනඟක් ආයත් වෙනවා. ඊට අමතරව තියෙන්නේ නිර් ආගමක නේ චයිනා වල තමයි ඒ දවස් ආගමක් තිබෙන චයිනා රෂ්‍යාව වල ආගම ඔක්කොම සම්පූර්ණ නැති කරා. නමුත් කන්ෆියුෂන් දැන් රෂ්‍යන් නැවත වාරක ආගම ඇඳගෙන තිනවා විශේෂයෙන්ම ක්‍රිස්තියානි නිකායක ඔර්තොඩොක්ස් ක්‍රිස්තියානිටි ඔර්තොඩොක්ස් මේ කැතොලිසම් වගේ කියන එකක්. දැන් චීනයේ ආගමක් නැහැ. ඒ ආගමට වෙනුවට කොමියුනිසම් එක තියෙන්නේ. ඉන්දියාව ගත්තත් එimhe හින්දු. ඒකෙත් ඉන්නවා මිලියන 400-500ක් විතර හින්දු භක්තිකයන්. බෞද්ධයන් ඉතාමත්ම සුළු මොහොත කණ්ඩායමක් තමයි මේ ලෝකේ ඉන්නේ. බෞද්ධ ලංකාවේ, බර්මා මේ මියන්මා වල, එතකොට ලාओස්, ඒ වගේ රටවල ඉන්දුනීසියාව ටිකක් ඉන්නවා. ඒ වගේම ජපානයේ තියෙන වෙන බෞද්ධ ධර්මයක්, මේ මහායාන, හිනයාන කියන එක ඒ වගේ මේ කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒ නිසා මේ හැම ආගමක්ම මිනිස්සයා විසින් නිර්මාණය කරපු දේවල්. මිනිස්සයා විසින් නිර්මාණය කළ. දෙවියන් වහන්සේ ආගමක් නිර්මාණය කළත් නැහැ. යේසුස් වහන්සේ ආගමක් නිර්මාණය කළත් නැහැ. යේසුස් වහන්සේ ක්‍රිස්තියානි කියන ආගමේ නිර්මාතෘවරයා නෙමෙයි. ක්‍රිස්තියානි කැතොලිසම් වල නිර්මාතෘවරයා යේසුස් වහන්සේ නෙමෙයි. යේසුස් වහන්සේ ආගමක් නිර්මාණය කරේ නැහැ. යේසුස් වහන්සේ පැමිණි කටයුතු දෙකක් තියෙනවා. එකක් තමයි මිනිස්යාගේ පාපයෙන් මිනිස්යාව මුදවා ගැනීමේ ක්‍රියාවලිය. ඒ මුදවා ගැනීම උදෙසා මිනිස්යාගේ පාපය අන්තර්ගත වෙලා තියෙන මිනිස්යාගේ ශරීරය තුළ. මිනිස්ය අපේ ලේවල අන්තර්ගත වෙලා තියෙන පාපිෂ්ඨත්වය. ඒ නිසා අපි නිරන්තරයෙන් වැරදියට පෙළඹෙන්නේ. ඒ නිසා අපිට මේ පාපිෂ්ඨත්වයේ මුදවා ගැනීමේ ප්‍රබල කාර්යයට තමයි යේසුස් වහන්සේ පැමිණෙන්නේ. යේසුස් වහන්සේ කුරුස්සේ මැරුණේ පූජාවක් ඉටු කරන්න, ආගමක් නිර්මාණය කරන්න නෙමෙයි. යම්කිසි membership form එකක් fill කරලා යම්කිසි ආගමික සංවිධානයක් බැඳින්න නෙමෙයි. ඒක ආත්මික ක්‍රියාවක්. ඒක තමයි ආත්මික ඉපදීමක් කියලා කියන්නේ. ආත්මික ඉපදීමක්. ආත්මයෙන් ඉපදීම. ආත්මික ක්‍රියාවලියක්. ක්‍රිස්තුස් වහන්සේවත් දෙවියන් වහන්සේත් ආගමක් නිර්මාණය කරේ නැහැ. ඒ නිසා මේ ආගම නිර්මාණය කරන්න මේ මූලිකත්වයේ ගත්තේ නිම්රෝඩ් කියනා වූ නොවාගේ මුණුබුරෙක්, හැම්ගේ පුතේ. හැම්ගේ මුණුබුරෙක් නොවාගේ පරම්පරාවෙන් එන. ඔහු තමයි මේ ඔවුන්ට එදා තිබ්බ ප්‍රබලම දේ තමයි හිර සහ සඳ. නමුත් ඒ සඳ දිහා බලාගෙන නමස්කාර කරන්න බෑ, ඉර දිහා බලාගෙන නමස්කාර කරන්න බෑ. ඒ නිසා ඉර වෙනුවෙන් සම්කිසි පෙනිසින් පුද්ගලයෙක් අවශ්‍යයි. ඉරේ සිම්බල් එක තියෙනවා. ඒක අපි ගත්තොත් එහෙම සහෝදර සහෝදරිනි මේ කතෝලික කියන ආගම නිර්මාණය වෙන්න ප්‍රථමයෙන් මේ ලෝකයේ ඇති වුණු ප්‍රබලම ආගම තමයි බැබිලෝනියානු අධිරාජ්‍ය විසින් බිහි කරා වූ හිරු නමස්කාරය. අද මේ ලෝකයේ ඉතිවිලා තියෙන ප්‍රබල අධිරාජ්‍ය එම්පයර්ස් හතරක් තියෙනවා මේ ලෝකේ ඇති වෙච්ච. ඊට එවැනි එම්පයර්ස් මේ ලෝකේ ඇති වෙලාම නැහැ. ඒවා තමයි ලෝකේ තිබුණ ප්‍රබලම අති ප්‍රබලම එම්පයර්ස්. අධිරාජ්‍ය. පළමු අධිරාජ්‍ය තමයි බැබිලෝනියානු අධිරාජ්‍ය. දෙවෙනි අධිරාජ්‍ය තමයි මීඩියෝ පර්ෂියානු අධිරාජ්‍ය. ඒ හැම එකක්ම තිබ්බේ මෙන්න මේ මෙසොපොටේමියාව කියනව ප්‍රදේශයේ අනුබද්ධව. ඊළඟට තමයි තිබ්බේ අධිරාජ්‍ය තමයි ග්‍රීසියානු අධිරාජ්‍ය. ඊට අන්තිමට තිබ්බ අධිරාජ්‍ය රෝම අධිරාජ්‍ය. මේ මෑතක් වරගෙන තිබ්බේ රෝම අධිරාජ්‍ය. මේ අධිරාජ්‍ය හතරක් තිබ්බා. මේ අධිරාජ්‍ය හතරෙන් පළමු අධිරාජ්‍ය තමයි බැබිලෝනියානු අධිරාජ්‍ය. ඒ බැබිලෝනිය නම ආවෙත් අර ඒගොල්ලෝ ආගමක් නිර්මාණය කළා හිරු නමස්කාරයට අඩිතාලම දාලා හිරු වෙනුවෙන් පෙනී සිටින
නිම්රෝඩ්ට නමස්කාර කිරීමේ කටයුත්තට දායක වෙන්න මූලික වෙන්නේ බැබිලෝනියානු අධිරාජ්‍යය. ඊළඟ බැබිලෝනියා අධිරාජ්‍යය තුල ඒ පාලනය නතු වෙනකොට කොහොමද නිම්රෝඩ් මරණ ලැබුවා යම්කිසි කණ්ඩායමක් විසින්. නිම්රෝඩ් මරුණාට පස්සේ අලුත් ආගමක් නිර්මාණය වුණා. නිම්රෝඩ් හිරුගේ පුත්‍රයා හැටියට. හිරුගේ පුත්‍රයා හැටියට මොකද නිම්රෝඩ්ගේ අම්මට සෙමිරාමිස් කියනව කාන්තාවට පුත්‍රෙක් දා වුණා. නිම්රෝඩ් මරුණාට පස්සේ ඔහුගේ පුතා සංගෝ SUN ඒ කියන්නේ හිරුගේ පුත්‍රයා හැටියට ඉදිරිපත් කරා. අදුරේ හිරුගේ පුත්‍රයා හැටියට ඉදිරිපත් කිරීමේදී ඒ පුද්ගලයාට නමස්කාර කිරීමෙන් හිරුට නමස්කාර ලැබෙනවා. ඒ නිසා ඔහුගේ පිටිපස්සේ ඔළුවට පිටිපස්සේ හිරේ සිම්බල් එක දැම්මා. ඔහුගේ ඔළුව තියෙනවා ඔළුව පිටිපස්සේ ඉර. ඔළුව පිටිපස්සේ ඉර. ඉතින් හිරු නමස්කාර හිරුට අපිට උරදියා බාර නමස්කාර කරන්න බෑ. නමුත් අර හිරේ පින්තූරයක් ගන්න. එතකොට මෙන්න මේ බැබිලෝනියානු අධිරාජ්‍ය විසින් නිර්මාණය කරා වූ බැබිලෝනියානු ඒ අලුත් ආගමට සම්බන්ධයි. ඒ නිසා තමයි සහෝදර සහෝදරිනි අපි දක්වන විශේෂයෙන්ම එලිදරව් පොතේ 18 වෙනි පරිච්ඡේදයේ මේ ගැන සඳහන් කරනවා. මේකත් සම්බන්ධ වෙන්නේ විශේෂයෙන්ම ආගමක් පිළිබඳව. සඳහන් වෙනවා 18 වෙනි පරිච්ඡේදයේ දහටවෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය ඉඳලා. ඉන්පසු මහත් බලයක් ඇතුළ වෙන දෙව්දූත ස්වර්ගයේ බසිනවා දුටුමින්. ඔහුගේ තේජසින් පොළොව ආලෝක විය. ඔහු බලවත් හඬකින් මොරගසා මහා බැබිලෝනිය වැටුණාය. යක්ෂයන්ගේ ස්ථානයක් සියලු සුද්ධාත්ම මානසික හිරගයක්ද සියලු අපවිත්‍ර පිළිකුල් පක්ෂීන්ගේ හිරගයක්ද වූය. මක්නිසාද සියලු ජාතීන් ඇගේ වේශකම් උදහස නැමැති මුද්‍රික පානේ බී වැටුණෝය. පොළවේ රජවරුද ඈ සමග වේශකම් කළේය. පොළවේ වෙළෙන්දෝද ඈ සමග සැප ජීවිකාවේ අධිකමින් දරවත් වූයේ. තවද මාගේ සෙනග ඇගේ පාපවලට හවුල් නොවන පිණිස ඇගේ පීඩාවලට හවුල් නොවන පිණිස ඇගෙන් ඉවත්ව වරෙල්ලායි කියන හඬක් මා ස්වර්ගයෙන් මට ඇසුණා. මක්නිසාද ඇගේ පව් ස්වර්ගය දක්වා නැංගිය. දෙවියන් වහන්සේ ඇගේ අපරාධ සියල්ල සීකලේ. දුන් ලෙස ඇට ප්‍රතිඵල ලෙස දී ඇගේ ක්‍රියා හැටියට දෙගුණයක් දීපල්ලය මිස්ටර් කුස්නා ඒ වගේ කියනවා. මෙතන තන කරන බැබිලෝනියානු වැටුණා. බැබිලෝනියානු කියන්නේ ඒක සම්බන්ධ කරන්නේ අර ඒ කියන්නේ දාත් බැබිලෝන තියෙන අදත් බැබිලෝන තියෙන. ඒක මම පහදන්න. විශේෂයෙන්ම සහෝදර සහෝදරියනේ පළමු අධිරාජ්‍ය මේ ලෝකෙ බිහිවුණු පළමු අධිරාජ්‍යය බැබිලෝන අධිරාජ්‍යය. එන බැබිලෝන අධිරාජ්‍යය නිර්මාණය වුණේ ආගමික සංවිධානයක් සමග. ආගමත් එක්ක නිර්මාණය වුණේ. ඒ නිර්මාණය වුණ ආගම තමයි හිරු නමස්කාරය. හිරු නමස්කාරයේ ප්‍රබලම පුද්ගලයා වූ නිම්රෝඩ්. නිම්රෝඩ්ගේ මරණයෙන් පස්සේ නිම්රෝඩ් නැවත වාරයක් උත්පාදනය වුණයි කියලා කියනවා. රීබර්ත් ඔෆ් නිම්රෝඩ් කියලා අලුත් කන්සෙප්ට් එකක් ගෙනා. අලුත් අදහසක් ගෙනල්ලා ඔහුගේ මෑණියන් කියනා වූ සෙමිරාමිස් කියනා ස්ත්‍රියට දාව උපන්නා වූ නිම්රෝඩ්ගේ එතකොට බිහි වුණා නිර්මාණයක් පුත්‍රයා සහ මෑණියන් නමස්කාර කිරීම. ඒ නැත්නම් හිරු සහ සඳ නමස්කාරය බිහි වුණා මේ ලෝකෙට. එතකොට සහෝදර සහෝදරියනි ඒ බිහි වුණ පුත්‍රයා සන් SUN සන් ඉරු. එනිසා ඔහුගේ පිටිපස්සේ හිරු තියෙනවා. ඔහුගේ මෑණියන්ගේ පිටිපස්සේ හිර තියෙනවා. නිසා හිරු නමස්කාරය බිහි වුණා මේ ලෝකේ. ඒ බැබිලෝනියානු අධිරාජ්‍ය විසින් බැබිලෝනියානු ආගමක් නිර්මාණය කරා. ඒ ආගමේ තිබ්බා හැම දෙයක්ම හිරු නමස්කාරයට තිබ්බා යම්කිසි ආගමික ක්‍රියාවල්.
ආගමික කටයුතු ආගමික කටයුතු හුඟක් තිබ්බා. අපි තියනද ගතානිකක ගතිගුණ තියෙනවානේ. මේ දේවල් කරන්න ඕන, මේක බැද ගන්න ඕන, මේක ගහන්න ඕන, බෙල් ගහන්න ඕන, බෙල් ශබ්ද කරන්න ඕන. ඒ වගේ නොයෙකුත් ආගම් වල තියෙන හුඟක් නොයෙකුත් මේ රිචුවල්ස් ඒවට කියන්නේ මේ ක්‍රියාවලියන් තියෙනවානේ. නොයෙකුත් ආගමික ක්‍රියා. ආගමික ක්‍රියා ඇති කරා, බී කරා. ආගමික ක්‍රියා පෙළවතක්, පිළිවෙතක් නිර්මාණය කරා. ඒ හැම පිළිවෙතකින්ම ඉරු නමස්කාරයට ඇති වෙනවා. ඉරුයි සඳුයි නමස්කාර කිරීමේ ක්‍රියාවලියක් සිදු වෙනවා. එතකොට මේ බැබිලෝනියානු අධිරාජ්‍යයෙන් පස්සේ ඒක නැති වෙලා මීඩියෝ පර්ෂියානු අධිරාජ්‍ය බිහි වුණා. ඒ මීඩියෝ පර්ෂියානු අධිරාජ්‍යත් මේ ඉරු නමස්කාරය, සඳු නමස්කාරයත් අවබෝධ ඉදිරියට ගෙනිච්චා. ඒ ඉරු නමස්කාරය, සඳු නමස්කාරය ඔවුන් ඉදිරියට ගෙනිලා ඊට පස්සේ ග්‍රීසියානු අධිරාජ්‍යත් ඒ දෙයම ඒ විදිහටම කරා. ඔවුත් නමස්කාර කරේ ඉරු සඳු. නමුත් ඕක කරන විදිය වෙනස් වුණා. නමුත් අන්තිමේදී පිටිපස්සේ තියෙන්නේ ඔළුව පිටිපස්සේ ඔවුන්ගේ පිළිම තියෙන්න පුළුවන්, ඔවුන්ගේ ගස් තියෙන්න පුළුවන්, මොනවා තිබ්බත් පිළිම එහෙම පිළිමයක් පිටිපස්සෙම තියෙන ඉර නැත්තම් සඳ. ඒතකොට ග්‍රීසියානු පස්සේ රෝම අධිරාජ්‍යය. රෝම අධිරාජ්‍යය තමයි අන්තිමට මේක නියම ආගමක් හැටියට නිර්මාණය කරේ ලෝකේ. ප්‍රබල ආගමක් හැටියට. ඒ ආගම තමයි මේ රෝමානු කතෝලික ආගම. අපි දැන් වුණත් ගත්තොත් මේ රෝමානු කතෝලික ආගමේ ඉන්නවා ක්‍රිස්තු වහන්සේගේ පින්තූරයක් තියෙනවා, පොඩියට කුරුසේ තියෙනවා, ඔහුගේ පිටිපස්සේ හිර තියෙනවා. දේව මෑණිය කියලා මරියතුමීගේ පිටිපස්සේ ඔළුවේ හිර තියෙනවා. ඒ වගේම නොයෙකුත් සාන්තුවරයන් ඉන්නවා, ඔවුන්ගේ පිටිපස්සේ හිර තියෙනවා. එතකොට සහෝදර සහෝදරිය අද තියෙනවා ආගම් කීපයක්ම. ගොවලා ඉස්ලාම් ධර්මය සඳ හිර නෙමෙයි මම නමස්කාර කරන්නේ සඳ. අල්ලා කියන්නේ මූන් ගෝඩ්. සර්වබලධාරී දෙවියන් වහන්සේ මූන් ගෝඩ්. ඒ හිර අනිත් ආගම් නිර නමස්කාර කරනකොට මේගොල්ලෝ නමස්කාර කරන්නේ සඳ. සඳ නමස්කාර කිරීමේ කටයුතු තමයි උන් සිදු වෙන්නේ. ඒතර මේ ලෝකේ තියෙන හැම ආගමක්ම ක්‍රිස්තියානි වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, බෞද්ධ වෙන්න පුළුවන්, ශින්ටෝ වෙන්න පුළුවන්, හැම ආගමක්ම ඉරට නැත්තම් සඳ තමයි නමස්කාර කරන්නේ. අපි දකිනවා මේ හැම ආගමකම ඉන්නා වූ ආගමික පුද්ගලයා පිටිපස්සේ ඔළුව පිටිපස්සේ තියෙන ඉර. ඔළුව පිටිපස්සේ ඉර. හින්දු ආගම ගත්තොත් ඒ හින්දු ආගමේ ඉන්නවා දෙවිවරු බර ගන්න. ඒ හැම දෙවිවරුන්ගේ පිටිපස්සේ ඔළුව පිටිපස්සේ ඉර තියෙනවා. ඔළුව පිටිපස්සේ ඉර තියෙනවා. ඒ නිසා සහෝදරනි මේ ආගම දිගටම ආගමක් දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරේ නැහැ. ඒ නිසා තමයි අද දක්වා අදත් තියෙන්නේ මේ මුළු ලෝකෙම තියෙන ආගම්වල පසුබිම ඇවිල්ලා හිරු සහ සඳ නමස්කාර කිරීම. මේ ලෝකේ තියෙන හැම ආගමක පසුබිම තියෙන්නේ හිර සහ සඳ නමස්කාර කිරීම. ඒ නිසා සහෝදර සහෝදරිනි මේක ඉතාමත් බරපතල කටයුත්තක්. මිනිස්සු දන්නේ කාවද නමස්කාර කරන්නේ. නමුත් ඔබ දන්නවා ඍජුවම සහ වක්‍රාකාරයෙන් හිරු සහ සඳ නමස්කාර කිරීම තමයි ආගමක් හැම ආගමකම සිදු වෙන්නේ. හැම ආගමකම. මම වායනතුව කියන හැම ආගමකම සිදු වෙන්නේ හිරු සහ සඳ නමස්කාර කිරීම. මේ හිරු සහ සඳ නමස්කාරයට මූලිකත්වය වෙන්නේ මේ බැබිලෝනියානු අධිරාජ්‍ය විසින් නිර්මාණය කරා වූ බැබිලෝනියානු ආගමේ තියෙන rituals, customs, practices. ඒ කියන්නේ ඒ තිබෙන ගතානුගතික පිළිවෙත් සහ කටයුතු ආගමික කටයුතු ඔක්කොම තියෙන්නේ පටන් ගත්තේ බැබිලෝනියානු ආගම තුලින්. බැබිලෝනියානු අධිරාජ්‍ය තිබ්බා වූ නිර්මාණය කරපු හිරු සඳු නමස්කාර කිරීමේ අලුත් ආත්මික ආගම තුලින් තිබූ හැම දෙයක්ම මේ හැම ආගමක් තුලම තියෙනවා. මේ දවසට මේක කරන්න ඕන, මේ දවසට මේක කරන්න ඕන, මේ දවසට මේක කරන්න ඕන. ඒ එක දවසට වෙලාවට මේවා තියනවානේ කරන්න. මේ කටයුතු මේ ශබ්දය ඇති කරන්න ඕන, මේ දේ කටයුතු කරන්න ඕන, මේ විදිහට ආහාර අනුභව කරන්න ඕන, මේ විදිහට මේවා කරන්න ඕන, මේ ආහාර පූජා කරන්න ඕන, මේ දේවල් කරන්න ඕන, අනම්මනම් හුඟක් ඒවා තියෙනවා. ඒ හුඟක් ඒවා ඒ හැම දෙයක්ම අද ලෝකේ තියෙන හැම ආගමකම තියෙනවා යම්කිසි ආගමික පිළිවෙත්. ආගමික පිළිවෙත් තියෙන ආගමික කටයුතු තියෙනවා. ඒ හැම කටයුත්තකම මූල ආරම්භය තියෙන්නේ අවුරුදු 5000කට ප්‍රථමයෙන් මේ බැබිලෝනියානු අධිරාජ්‍ය විසින් නිර්මාණය කරපු ඒ බැබිලෝනියානු
හිරු සහ සඳ නමස්කාර කිරීමේ ආගමක පිළිවෙත් සහ කටයුතු. ඒ නිසා අද නූතන ලෝකයේ මේ ආගම්වල තියෙන ආගම් අද නූතන ලෝකයේ තියෙන ආගම්වල ඒ දෙයක් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ බැබිලෝනියානු ආගමට අනුබල දෙයක් තමයි ගස් නමස්කාර කිරීම, ගල් නමස්කාර කිරීම. ලොකු ගලක් දැක්කොත්, ලොකු ගසක් දැක්කොත්, ඒ වගේම මේ එක පොඩි ලෝකයේ ඉන්න සත්තුනුත් ඔවුන් සමහර වෙලට නමස්කාරයට භාජනය කරගන්නවා. ඒ නිසා සහෝදර සහෝදරනේ මේ හැම දෙයකින්ම තුරුම මූලිකත්වය තියෙන්නේ හිරු සහ සඳ නමස්කාර කිරීමට. ඒ නිසා මේ ලෝකයේ බිහි වෙලා තියෙන ක්‍රිස්තියානි ආගමත් හිරු නමස්කාර කරනවා. කතෝලික ආගම තුලින්, නිකායන් තුලින් හැම නිකායකම හිරු නමස්කාරය සිද්ධ වෙනවා. පෙන්තකොස්ත සහ ඉවැන්ජලිකවරුත් හිරු නමස්කාර කරනවා. ඒක මම තව දවසක පහදලා දෙන්නම්. මොකද අද වෙලාව නැහැ කියන්න. නමුත් පෙන්තකොස්ත නිකාය ක්‍රිස්තියානි නිකායවරුත් ඉවැන්ජලික ක්‍රිස්තියානි නිකායවරුත් මේ හිරු නමස්කාර කරනවා. උන්ට නොදැනි. උන් දන්නේ නැහැ. බයිබලයේ උන් අල්ලන් ඉන්නවා. දෙවියන් වහන්සේ ගැන කතා කරනවා. නමුත් නමස්කාර කරන්නේ හිරු. ඒක මම මේ දවසක් පැහැදිලි කරනවා. නමුත් මට මෙතන අද මූලිකත්වයේ තියෙන්නේ විශේෂයෙන්ම දෙවියන් වහන්සේ ආගමක් නිර්මාණය කරේ නැහැ. දෙවියන් වහන්සේ බැබිලෝනියානු ආගමත් හිරු නමස්කාරයවත් සඳ නමස්කාරයවත් දෙවියන් වහන්සේ නිර්මාණය කළා නැහැ. මේක මිනිස්සයා විසින් නිර්මාණය කරපු දෙයක්. ඒ වගේම අද ගත්තොත් මේ ක්‍රිස්මස් කියන්නේ යේසුස් වහන්සේ කවදාවත් මේ දෙසැම්බර් මාසේ නෙමෙයි ඉපදුනේ. යේසුස් වහන්සේ දෙසැම්බර් මාසේ ඉපදෙන්න බෑ. මොකද යේසුස් වහන්සේ ඉපදුනේ අප්‍රේල් මේ අතර තියෙන month of Nisi කියනවා වූ හීබ්‍රු ඊශ්‍රායල් මාසෙ. ඒ මාසේ තමයි මේ අර එඬේරුම් රෑ උන්ගේ බැටළුම් බලාගන්නේ. රෑට බලාගන්නේ නැහැ නේ. උන් දුවල්ට තමයි මේ ෆීල්ඩ් එකට තරලා බලාගන්නේ. ඇයි රෑට බලාගන්න උනේ? ඒ බලාගන්න උනේ මේ රෑට තමයි උන්ගේ පැටව ගහන. පැටව ගහන සීසන් එකක් තියෙනවා. ඒ පැටව ගහන සීසන් එක ඇවිල්ලා ඒ කියන්නේ කාලේ ඊස්ටාලේ month of Nisi. ඒ කියන්නේ මාර්ච් ඒප්‍රිල් ඒ කාලේ තුන. ඒතකොට ඒ කාලේ තමයි සිදුුනේ. ක්‍රිස්තුවන්සේගේ උප්පත්ති සිදුුනේ මාර්තු අප්‍රේල් අතරතුර කාලේ. දෙසැම්බර් වල වින්ටර්. ඒ කියන්නේ සීතල කාලේ. කොහොමද සීතල කාලේ ඉන්ඩෝරු ගිහිල්ලා ෆීල්ඩ් එකේ ඉන්න බෑනේ. එහෙම වෙන්නේ නැහැ. මේක 25 කියන්නේ SUN sun god ගේ උප්පත්තිය. ඒ කියන්නේ නිම්රොඩ්ට කනෙක්ෂන් වුණා. නිම්රොඩ්ට දාව. නිම්රොඩ්ගේ මෑණියන් විසින් බිහි කරාව පුත්‍රයා නිම්රොඩ්ගේ රෙප්ලිකා නිම්රොඩ්ගේ රීබර්ත් එක. sun god. හිරුගේ පුත්‍රයා නමස්කාර කිරීමේ කටයුතු. ඒ නිසා තමයි ගස් නමස්කාර කිරීමත් බැබිලෝනියා ආගමට සම්බන්ධයි. ඒ සම්බන්ධ නොයෙකුත් දේවල් හැම දෙයක්ම මේ ආගමික නිකාවල තියෙනවා. හැම ආගමකම. ඒ නිසා සහෝදර සහෝදරිනේ මම කියන්න ඕන විශේෂයෙන්ම දෙවියන් වහන්සේ විසින් ආගමක් නිර්මාණය කරත් නැහැ. දෙවියන් වහන්සේව දැනගන්න ආගමක් අවශ්‍යත් නැහැ. ආගමක් තුලින් දෙවියන් වහන්සේ අවබෝධ කරගන්න බෑ. ආගමක් තුලින් වැරදි නමස්කාරයකට යොමු වීමක් තමයි සිදු වෙන්නේ. දෙවියන් වහන්සේ ආගමක් නිර්මාණය කළත් නැහැ. ක්‍රිස්තුස් වහන්සේ විසින් ආගමක් නිර්මාණය කරෙත් නැහැ. බයිබලයේ කියලා තියෙන දෙවියන් වහන්සේ විල ආත්මය. එතකොට අර ස්ත්‍රිය විශේෂයෙන්ම යෝහන් සුභාරංචියේ 4 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා යෝහන් සුභාරංචියේ 4 වෙනි පරිච්ඡේදයේ අර ස්ත්‍රියත් සමග ක්‍රිස්තුස් වහන්සේ කතා කරනකොට විශේෂයෙන්ම සමාරියේ ස්ත්‍රිය ස්ත්‍රියත් එක්ක යේසුස් වහන්සේ කතා කරනකොට යේසුස් වහන්සේ ඒ ස්ත්‍රිය සමග යේසුස් වහන්සේගෙන් අහනවා අපි කොහොමද නමස්කාර කරන්නේ කියලා. මොකද දකින සමාජයේ කියන්නේ මේ ස්ත්‍රිය යේසුස් වහන්සේගෙන් අහනවා අපි දකින 4 වෙනි පරිච්ඡේදයේ
ස්ත්‍රිය උන්වහන්සේට කියන්නේ ස්වාමිනී ඔබ අනාගත වස්තු වෙන බව මට පෙනේ. අපගේ පියවරු මේ කන්දේ නමස්කාර කළෝය. නමුත් මනුෂ්‍යයන් විසින් නමස්කාර කළ යුතු ස්ථානයේ යෙරුසලමයි ඔබ වහන්සේලා කියන්නේව. කීවායි. යේසුස් වහන්සේට කතා කියනසේක. ස්ත්‍රිය මා විශ්වාස කරපන්නේ මේ කන්දේදිවත් යෙරුසලමත් නුඹ පියන් නමස්කාර නොකරන කාර්යය පැමිණෙන්නේය. නුඹලා නමස්කාර කරන්නේ නොදන්නා දෙයටය. අපි දන්නා දෙයට නමස්කාර කරමුව. මක්නිසාද ගැලවීම යුදෙවරුන්ගේ. නමුත් සබෑ නමස්කාරවරුන් විසින් ආත්මෙන්ද සබෑකමින්ද පියාණන් නමස්කාර කාරණේ පැන්නේ. සබෑ නමස්කාර කාරණේ. සබෑ නමස්කාර කරන්නේ දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේ. මේ ඉරට නෙමෙයි, සඳර නෙමෙයි. දෙවියන් වහන්සේ නමස්කාර කරන්නේ. සබෑ නමස්කාර කරන්නේ. දෙවියන් වහන්සේ නමස්කාර කරන්නේ කොහොමද? සත්‍යයෙන් සහ ආත්මයෙන්. සත්‍යයෙන් සහ ආත්මයෙන්. මොකද දෙවියන් වහන්සේ ඇවිල්ලා ආත්මය. දෙවියන් වහන්සේ ආත්මය. ඒ ආත්මය ප්‍රකාශ කරන්නේ සත්‍යය. දෙවියන් වහන්සේගේ ආත්මය සත්‍ය ප්‍රකාශ කරනවා. බොරුව ප්‍රකාශ කරන්නේ. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ වචනයත් එකක් වෙන්නේ. දෙවියන් වහන්සේගේ වචනයත් එකක්. දෙවියන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේට සම්බන්ධයි. දෙවියන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේට සම්බන්ධයි. දෙවියන් වහන්සේගේ තුලින් තමයි වචනේ එන්නේ. වචනය දෙවියන් වහන්සේට ඒකත්වයක්. වචනය දෙවියන් වහන්සේට එකයි. වචනය ආත්මයත් එකයි. දෙවියන් වහන්සේ ඇවිල්ලා ආත්මයෙන් ප්‍රකාශ වෙන්නේ දෙවියන් වහන්සේගේ සත්‍ය, දෙවියන් වහන්සේගේ වචනේ. ඒ නිසා දෙවියන් වහන්සේව අවබෝධ කරගන්න ආගමත් තුලින් බෑ. ආගමත් තුලින් ආගමික ආශිර්වාද ලබා ගන්න පුළුවන්. හැම ආගමකම හොඳ දේවල් නරක දේවල් ඔක්කොම කියනවා. හැම ආගමකම බලන්නේ මිනිස්සුන්ට කොහොමද ආශිර්වාද ලබා ගන්න. හැම ආගමක කරන්නේ ඒකනේ. කොහොමද ගිහිල්ලා පන්සලට, පල්ලියට, දේවස්ථානයට, කෝවිලට ගිහිල්ලා යම්කිසි ආශිර්වාදයක් ලබා ගැනීමට යන්නේ. ඒ හැම මිනිස්සෙක්ම ඒකට ලබා ගන්නට එක්ක පඳුරු දෙන්න ඕන, එක්ක ඉටිපන්දම් පත්තු කරන්න ඕන, එක්ක දානයක් දෙන්න ඕන, එක්ක මල් පූජා කරන්න ඕන, එක නොයෙකුත් දේවල් තියෙනවා හැම ආගමකම. ඉස්ලාම ආගමෙත් තියෙනවා කකුල් හොදන්න ඕන, මේවා කරන්න ඕන, මූණ හොදන්න ඕන, මේවා දාගන්න ඕන. ක්‍රිස්තියානි ආගමෙත් තියෙනවා. ගාක් දේවල් තියෙනවා මේ කතෝලික ආගමේ කරන්න පුළුවන් කරන්න දේවල්. ඒ හැම දෙයක්ම මේ බැබිලෝනියානු ආගම නිර්මාණය කිරීමේදී ඇතුවෙච්ච පිළිවෙත් සූර්ය නමස්කාරය සඳ නමස්කාරයට ඍජුවම සම්බන්ධ ක්‍රියාවලියක් අවුරුදු දහස් ගණන් දිගටම එකම දේ පොඩි වෙනස් වලින් බැබිලෝනියානු අධිරාජ්‍ය විසින් අනුගමනය කරපු බැබිලෝනියානු අධිරාජ්‍ය විසින් අනුගමනය කරපු බැබිලෝනියානු ආගම හිරු නමස්කාර සඳු නමස්කාර කිරීමේ ආගම එදා මෙසොපොටේමියා ප්‍රදේශයේ ප්‍රචලිත වුණ සිදු සහ සඳ නමස්කාර ආගම ඒ විදිහටම අනුගමනය කරා මීඩෝ පර්ෂියානු අධිරාජ්‍යය. මීඩෝ පර්ෂියානු අධිරාජ්‍ය විසින් අනුගමනය කරපු බැබිලෝනියානු ආගම හිරු නමස්කාර කිරීමේ ආගම ග්‍රීසියානු අධිරාජ්‍ය සුළු වෙනස්කම් කිරීමෙන් අනුගමනය කරා. එතකොට ග්‍රීසියානු අධිරාජ්‍ය අනුගමනය කරපු බැබිලෝනියානු හිරු නමස්කාර කිරීමේ ආගම රෝමානු රාජ්‍ය අනුගමනය කරා පමණක් නෙමෙයි ඒක ප්‍රචලිත කළා. ඒක ප්‍රගුණ කරා. ඒක විශේෂත්වයක් කරා. විශේෂ ආගමක් මේ ලෝකෙට නිර්මාණය කරා. රෝමානු විශ්ව ආගම. කතෝලික කියන්නේ විශ්ව. රෝමානු කතෝලික ආගම කියලා මේ ආගමෙන් 100%ක්ම වෙන්නේ හිරු නමස්කාරය. 100%ක්ම වෙන්නේ හිරු නමස්කාරය. යේසුස් වහන්සේගේ නමෙන් සිදු වුණාට වෙන්නේ හිරු නමස්කාරය. සම්පූර්ණයෙන්ම වෙන්නේ හිරු නමස්කාරය. ඒ බැබිලෝනියානු එදා තිබ්බා වූ ආගමික ගතිගුණ පැවතුම් ඔක්කොම එතන තියෙනවා. එහෙම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ මේ ආගම නිර්මාතෘ නෙමෙයි. ක්‍රිස්තියානි නිකායවල නිර්මාතෘ ක්‍රිස්තුස් වහන්සේ නෙමෙයි. කතෝලික සභාවේ නිර්මාතෘ ක්‍රිස්තුස් වහන්සේ නෙමෙයි. ඒක ආගමක්, සංවිධානයක්. ඒක ක්‍රිස්තියානි සංවිධානයක්. ක්‍රිස්තුස් වහන්සේ කියනවා මේ මගේ සභාව නිර්මාණය කරන්නේ මම. I will build මගේ සභාව නිර්මාණය කරන්නේ මම. මම තමයි මේ සභාවේ මූලිකත්වය නේ හෙඩ් එක. එනතම හිස මම. වෙන කෙනෙක් නෙමෙයි. මේක ආත්මික සංවිධානය.
මේක ලෞකික සංවිධානයක් නෙවෙයි. ඒක මානසික සංවිධානයක් නෙවෙයි. ඒ නිසා ආගමත් තුලින් අපිට දෙවියන් වහන්සේව අවබෝධ කරගන්නත්, ලබා කරගන්නත්, කතා කරන්නත් හැකියාවක් වෙන්නේ නැහැ. ආගමත් තුලින් අපිට බැරි වෙන්න බෑ දෙවියන් වහන්සේව අවබෝධ කරගන්න, දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබා ගන්න, දෙවියන් වහන්සේට කතා කරන්න, දෙවියන් වහන්සේ සමග සම්බන්ධය පවත්වන්න. ආගමත් තුලින් බෑ. ඒ ක්‍රියාවට තමයි යේසුස් වහන්සේ යම්කිසි ක්‍රියාවක් ඇති කරේ. යේසුස් වහන්සේ පූජාවක් ඇති කළා ලේ පූජාවක් තුලින්. ඒ ලේ පූජාව කරන කොටගෙන මිනිස්යාට ඇති අවස්ථාවක් ලබා දුන්නා දෙවියන් වහන්සේ සමග සම්බන්ධ කිරීමේ කටයුත්තට. ඒ නිසා තමයි යේසුස් වහන්සේ කිව්වේ මාර්ගයද සත්‍යද ජීවනයේද මමයි. මාර්ගයද මමත් ජීවනයේද මම සත්‍යත් මමයි. සංවිධානය තුලින් නෙමෙයි, ආගමත් තුලින් නෙමෙයි. කතෝලික ආගම හරි ඇංග්ලිකාන ආගම බෙදස්ත ආගම හරි පෙන්තුකක් නැහැ. ආගමත් තුලින් නෙමෙයි මාර්ගයේද ජීවනයේද සත්‍යද මමයි. දෙවියන් වහන්සේ තුලට යා හැකි මා තුලින් පමණයි. ආගමත් තුලින් නෙමෙයි. ඒ නිසා සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේ මේ විශ්වය මේ අතිපොඩල විශ්වය මේ ලෝකයේ අපි සියලු දෙනාම මැව්වා වූ තන වහන්සේ අති උතුම් මහෝත්තම ඊටමත් බල සම්පන්න විශ්ව සංකීර්ණ වූ මහෝත්තම සර්වබලධාරී දෙවියන් වහන්සේ ආත්මය මේ මුළු ලෝකෙම සම්පූර්ණ කරන තන වහන්සේ. ඒ නිසා එතුමා සමග සම්බන්ධ වීමට ආගමකට බැඳීමෙන් ආගමික සමාජික වීමෙන් කරන්න බෑ. ආගමක තුලින් ආගමික සංවිධානය වල දෙන වාසි ඒ සංවිධානය ඉදිරිපත් කරන දේවල් ලබා ගන්න පුළුවන්. හින්දු ආගමෙන් ලබා ගන්න පුළුවන් දේවල් හින්දු ආගමෙන් ලබා ගන්න පුළුවන්. ඉස්ලාම් ආගමකට ගියොත් ඉස්ලාම් ආගමෙන් ලබා ගන්න දේවල් ඉස්ලාම් රමත් වෙනස් කරන්න වෙනවා. ඒ වගේ නොයෙකුත් දේවල් තියෙනවා. ඒ වගේම තමයි කතෝලික සභාව. ඒ වගේම තමයි බෞද්ධ. ඒ වගේම හැම ආගමකින්ම ඒ සංවිධානයේ ආගමික සංවිධානයේ ඉදිරිපත් කරන දේවල් ලබා ගන්න පුළුවන්. නමුත් එතනදී දෙවියන් වහන්සේ විසින් අපිට සූදානම් කරපු දේවල් අපිට දෙවියන් වහන්සේ විසින් බලාපොරොත්තුව දීලා තියෙන ජීවනය සත්‍ය දෙවියන් වහන්සේගේ සංක්ෂිප්තිත දෙවියන් වහන්සේගේ තෘප්තිමත් භාවය අපිට ලබා ගන්න බැරි වෙනවා. සුද්ධාත්මයන් වහන්සේගේ ගේන සාමය සංකීර්ණ සතුට ජීවනය අපිට ලබා ගන්න පුළුවන් නම් අපි දෙවියන් වහන්සේට ඍජු සම්බන්ධ වෙනවා. ආගමක් කරා ගියොත් එහෙම අපිට ඒ ආගමේ තියෙන ආශිර්වාද ලැබෙනවා මිසක් දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලැබෙන්නේ නැහැ. ඒ ආගම සංවිධානය තුළ ලැබෙන්නම ආව යම්කිසි ලෞකික ආශිර්වාද තියෙනවනේ ඒ ආශිර්වාද ලබා ගන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේගේ දේවත්වයට අංගීමටත් දෙවියන් වහන්සේගේ සම්බන්ධ වීමටත් යේසුස් වහන්සේගේ ඒ ලේ පූජා කරන කොටගෙන එතුමා තුලින් පමණයි අපිට දෙවියන් වහන්සේ වෙතට ළඟා විය යුත්තේ. ඒ තුලින් තමයි දෙවියන් වහන්සේ සමග සම්බන්ධ වෙලා අපිට දෙවියන් වහන්සේට නමස්කාර කිරීමෙන් කරන්න පුළුවන්. ඒ නිසා අපි පරිස්සම් විය යුතුයි. ආගමත් තුලින් අපි නමස්කාර කරනවා නම් ඒ නමස්කාර කරන දෙවියන් වහන්සේ නෙවෙයි. එහෙම නැත්නම් හිරු නමස්කාරය නැත්නම් සඳු නමස්කාරය නැමැති ඒ විශේෂ වූ බොරුවේ නමස්කාරයක් සත්‍ය නමස්කාරයක් නෙවෙයි. ඉතින් සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේ අපිට දීලා තියෙනවා හරි දැනගෙන. ඒ නිසා තමයි කිව්වේ මෙතන ඉල්දර පුතේ කියන්නේ බැබිලෝනියානු එළියට එන්න. බැබිලෝන කියන්නේ හිරු නමස්කාරය. ඒ නිකාය වලින් ඉදිරිපත් කළා තියෙන හිරු නමස්කාරය. සත්‍ය නමස්කාරයට සත්‍ය ප්‍රබලත්වයට නමස්කාර කිරීමට නම් අපි සත්‍ය අවබෝධ කරගන්න ඕන. සත්‍යයෙන් නමස්කාර කරන්න ඕන. සත්‍ය තුළ ජීවත් වෙන්න ඕන. ඒ සත්‍ය ලබා ගන්නට නම් යේසුස් වහන්සේ සමග සම්බන්ධයක් ඇති කරන්න ඕන. ඒ සම්බන්ධයේ උදා තමයි යේසුස් වහන්සේ එලේ පූජාව ඇති කරේ. අපි දවසක් ඉදිරියේදී ඒ ගැන සාකච්ඡා කරනවා. මම ඉදිරිපත් කරන සහෝදර සහෝදරිනිය ඔබතුමාලාට සත්‍ය අවබෝධ කරගන්න. ආගමක් තුලින් ජීවනය ලබා ගන්න බෑ. ආගමක් තුලින් සත්‍ය ලබා ගන්න බෑ. ආගමක් තුලින් සතුට ලබා ගන්න බෑ. ආගමක් තුලින් ජීවනය ලබා ගන්න බෑ. ඒ ලබා ගන්න පුළුවන් යේසුස් වහන්සේගේ අඬගී ඒ මරණ පූජාව තුලින් ලේ තුලින් දෙවියන් වහන්සේ සමග ඍජු සම්බන්ධයක් ඇති කළා.
අපි දෙවියන් වහන්සේගේ රාජධානී පංගුකාරයන් බවට පත් කිරීමට කටයුතු අපි ආඥා කරනවා. ඔබගේ පියාණන් වහන්සේ වහන්සේගේ කරුණාවෙන් සස්තුතිවන්ත වන විශේෂයෙන්ම මේ පණිවිඩය මෙවැනි පණිවිඩයක් මේ ජනතාවට ලබා දීමේ අවස්ථාවක් ඔවුන්ට සත්‍ය අවබෝධ කර ගැනීමට අවස්ථාව ලබා දෙන්න ඔවුන්ට වහන්සේ කරුණාව සහ වහන්සේගේ මඟ පෙන්වීම නිරන්තරයෙන් ලබා දෙන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්